මේ තියෙන පාලන රටාවල් සීලම දෙයක්ම බිඳ වැටෙනවා. තව කෙනෙක් වගේ පාලනයකින් පස්සේ ඒක අවසන් වෙනවා. අවසන් වෙලා දැහැමි රජේ පහළ වෙලා ලංකාව හොඳ තැනකට අරන් යනවා. ඒන් අමතරව ඊට පස්සේ සද්ධර්ම චක්‍රවර්ති පාලනයක් මුළු ලෝකෙම පාලනය කරන ක්‍රමවේදයක් ලංකාවෙන් බිහි වෙනවා. ලෝකේ හට ගැනීමේදී සෙල්ලම හටගත්තේ ලංකාව කිව්වොත් ඒක නිවැරදි. විශේෂයෙන් ලංකාවෙන් තමයි මේ මිනිස්සු වර්ගය අනිත් රටවල් වලටත් විහිදිලා ගියේ. ඒ නිසා ලෝකේ බලවත්ම රාජ්‍යය කියන්නේ ලෝක විනාශයක දුනත් අවසාන වශයෙන්මත් විනාශ වෙන ස්ථානය තියෙන්නේ ලංකාවේ. මොකද මෙහි නිකන් ජීවත් වෙනවට මුදල් ගෙවන කාල සීමාවක්. දැන් ධන නිදාන මුතුමැණික් පහළ වෙලා අපේ තියෙන ලෝකේ තියෙන ලොකුම තෙල් නිදාත් අපි කිව්වම අපිත් එක තියෙන්නේ කියලා. ඒ අදාළ දැහැමි පාලකයත් එක්ක හැම දෙයක්මත් පහළ වෙලා ඉතා යහපත් කාල සීමාවක් වෙනවා. ඉතින් උන්වහන්සේ සඳහන් කර පරිදි නිකන් ඉන්නවට රජයෙන් පඩි ගෙවන කාල සීමාවක් තමයි සිද්ධ වෙන්නේ. දුක දෙකක් මාරු වෙන කාල සීමාවක් වශයෙන් විශේෂයෙන්ම බටහිර බිඳ වැටි ආසියාවේ බලය ඉස්සරහට වැඩි වෙලා ආසියාව ලංකාවත් මුල් කරගෙන ලංකාවත් ලෝකේ ප්‍රබල රාජ්‍යයක් බවට පත් වෙලා ආසියාවේ බලය වැඩි වෙන කාල සීමාවක්. මේක වසර 100කට පාරක් වගේ සිද්ධ වෙන දෙයක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. දොතුනේ සුබ දවසක් හැමදාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා දවසේදීත් අපේ කතා බහට. ඉතින් අපිට බොහොම සුපුරුදු තැනකට ඇවිල්ලා ඉන්නේ. අපි අද විශේෂ කාරණා ටිකක් කතා බහ කරන්න හිතාගෙන ඉන්නවා මේ වහරක හෙළ ඔසුහි අධ්‍යක්ෂකතුමන් අනිල් කාර්යවසම් මහත්මයාත් එක්ක. මුලින්ම ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයිබාන් කියලා අනිල් මහත්මයා. ඊට සරණයි කාලයකට පස්සේ අපි මුණ ගැහෙන්නේ මේ කාලයකට පස්සේ මුණ ගැහෙන්න හේතුවක් තමයි මීට කලින් අපි ඔබතුමාත් එක්ක වැඩසටහනක් යොදා ගන්න සිද්ධ කරන්න තීරණය කරගෙන හිටියා. නමුත් ඔබතුමාට අවශ්‍යතාවය තිබුණා තව ඉස්සරහට ටිකක් මේ පවතින තත්ත්වය අධ්‍යයනය කරන්න. මේ තත්ත්වය ඉස්සරහට මොන වගේ වෙයිද සහ මේවට බලපාන අනිකුත් කාරණා මොන වගේ වෙයිද කියන එක පිළිබඳව ඔබතුමා හරියට දැකලා අපේ නාලිකාව ඔස්සේ යම් අදහසක් මතවාදයක් සමාජගත කරන්න ඔබතුමාට අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා තමයි අපි ටික කාලයක් ප්‍රමාදුනේ සහ බලාගෙන හිටියේ. අතරම අනිල් කාර්යවසම් මහත්මයාගම ඔබ දන්නවා අපිට මතකයි පැවතිච්ච පෙර වසංගත සමයන්හිදී අපි මේ විශේෂයෙන්ම මේ වහරක හෙළ ඔසු සම්බන්ධයෙන් කතා බහ කරන්න සහ ඒ වහරක ඖෂධ නිෂ්පාදන සම්බන්ධයෙන් අපි කතා කරා එතුමාත් එක්ක අපේ නාලිකාවට සම්බන්ධ වෙලා සහ එතනින් එහාට ගිහිල්ලා අර කලින් කිව්වා වගේ ඔබතුමා මේ රටේ පවතින තත්ත්වයන් ලෝකයේ වෙනස් වීම සම්බන්ධයෙන් යම් අධ්‍යාත්මික මතවාද කිහිපයක් පහුගිය වැඩසටහන් වල ඔබතුමා අරගෙන ආවා. ඒ කාරණා එක්ක අපිට එතනින් ඉස්සරහට යම් දිගුවක් විදිහට මේ වැඩසටහනේ තොරතුරු කතා කරන්න පුළුවන් තත්ත්වයක් අනිල් මහත්මයා උදා වෙලා තියෙන්නේ. ඇත්තටම දේශපාලනේ හරි අස්ථාවරයි දවසින් දවස විවිධ වෙනස් වීම් සිද්ධ වෙනවා. අපි නොහිතන තැන්වලට ගිහිල්ලා අපිට යම් කාරණා අත්දකින්න සිද්ධ වෙනවා. ඔය අතර අනිල් මහත්මයා මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටළු ඉවරයක් නැහැ. තාම දැන් මාස ගාණක් අපි බලාගෙන ඉන්නවා. එක පැත්තකින් අරගලයක් යනවා. තරුණ පිරිස සහ අපිට නොපෙනෙන තව අරගල ක්‍රියාත්මක වෙනවා. ඔය අතරේ ගෑස් පෝලිං, තෙල් පෝලිං වල අපි ඉන්නවා. මම මුලින්ම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ඔබතුමාගේ කියවීමට මතවාදයට අනුව දැක්මට අනුව ඇත්තටම අනිල් මහත්මයා මේ මොකක්ද ඇත්තට අපිට උනේ මේ තත්ත්වය තව කොච්චර කාලයක් මේ විදිහට ඇයිද කියන තැනින් අපි අපේ කතාවද පටන් ගමු. ඔව් ඇත්තටම හොඳයි මේ ප්‍රශ්න යොමු කරපු සම්බන්ධව අපි මම හිතන්නේ මේට අවසාන වශයෙන් අපි හම්බුන කාල සීමාවට මාස 3කට විතර වගේ පෙර මම හිතන්නේ අපි කිව්වා ඉතින් මේ තත්ත්වවලට බොහොම බැරරුම් තත්ත්වයකට ඉස්සරහදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. විශේෂයෙන්ම වසංගත රෝග කීපයක් අපිට බලපායි කියලා කිව්වා. නැවත වරක් කොරෝනා රෝගය ඉස්මතු වෙනවා වෙන එකත් අපි එදින්දී සඳහන් කරා. ඒ වගේ විශේෂයෙන්ම අපි බටහිර බිඳ වැටීමක් සම්බන්ධවත් අපි විස්තර කරන්න යෙදුනා. ඉතින් මේ හැම දෙයක්ම සම්බන්ධව ඇත්තටම අපි අනාවැකී කියන කට්ටිය නෙමෙයි. ඇත්තටම අපි වෙන්න තියෙන දේ අපේ ගුරු උත්තමයන් වහන්සේ වශයෙන් අපි වහරක අභේරතන අලංකාර ස්වාමීන් වහන්සේ පංච අභිඥා බල අති උත්තමයන් වහන්සේ නමක්ගේ පහළ වීමක් සිද්ධ වුණා. ඉතින් උන්වහන්සේ විසින් ඇත්ත වශයෙන්ම උන්වහන්සේ කියන දේ නිසා සිද්ධ වෙනව නෙමෙයි. උන්වහන්සේ ඉදිරියට සිද්ධ වෙන දේවල් සම්බන්ධව වරින් වර මා දැනුවත් කරපු දේවල් ඇසුරින් තමයි මේ කතිකාවත අපි හැමතිස්සෙම අරගෙන ගියේ. ඉතින් ඉස්සරහට අපි කිව්වා ඉතින් මේක යුග දෙකක් මාරු වෙන කාල සීමාවක් වශයෙන් විශේෂයෙන්ම බටහිර බිඳ වැටි ආසියාවේ බලය ඉස්සරහට වැඩි වෙලා ආසියාව ලංකාවත් මුල් කරගෙන ලංකාවත් ලෝකේ ප්‍රබල රාජ්‍යයක් බවට පත් වෙලා ආසියාවේ බලය වැඩි වෙන කාල සීමාවක්. මේක වසර 100කට පාරක් වගේ සිද්ධ වෙන දෙයක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. මේ කාල සීමාව තිස්සේ තින් බටහිර ආධිපත්‍යය යොමු කරගෙන හිටියා. විශේෂයෙන්ම ශප්පිපාකයක් වශයෙන් තමයි යුරෝපයේ හැම උපදින්නේ. ඒ තත්ත්වය වෙනස් වෙලා නැවත වරක් නිවන් මාර්ගයට
පිරිස් යොමු වෙන වාසනාවන්ත කාල සීමාවක් තමයි හම් වෙන්නේ. ඒ යුග පෙරළිය තමයි දැන් මේ සිද්ධ වෙගෙන යන්නේ. සම්පූර්ණම තියෙන ක්‍රියාදාමයන් බිඳවැටීමක් සිද්ධ වෙනවා. බිඳවැටලා නව ක්‍රමවේදයක් අනුව අනිත් රටවල් වල වගේම ලංකාවේ විශේෂයි. ලංකාවේ තියෙන පැවතින තත්ත්වය වෙනස් වෙලා හොඳ කාල සීමාවකට ආරම්භයක් තමයි මේ සිද්ධ වෙන්නේ. අනිල් මහත්මයා එතකොට එහෙම කියනකොට දැන් මේ තියෙන තත්ත්වයන් එක්ක මේ කරදර ඉවරයක් නැහැ නේ අනිල් මහත්මයා. එතකොට අපි කොහොමද මේ බලාපොරොත්තුව තරුණ කොටස් වලට ඇති කරවන්නේ? ඔය කියන විදිහට අපි කොහොමද විශ්වාස කරන්නේ දැන් මේ යහපත් කාලයක් උදා වෙනවා කියන එක? ඔව් ඇත්තටම මේක ලෝකේ මොන පදනමකින්ද ඔබතුමා ඒ කාරණේ කියන්නේ? ඇත්තට මේක සිද්ධාන්තයක් සිද්ධ වෙන සිද්ධාන්තයක් වශයෙන් තමයි උන්වහන්සේ විස්තර කරේ. ලෝකයේ දූෂ්‍ය වෙන්න දූෂ්‍යතාවයෙන් ඉහළට යන්නේ සීමාවක් ඉක්මුවට පස්සේ ඒක සාමාන්‍ය තත්ත්වයට ගෙනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි දැන් සිද්ධ වෙලා යන්නේ. විශේෂයෙන්ම දැන් අපි දිනුවේ ඉහළටම ගිය කාල සීමාව තාක්ෂණ වශයෙන් ගිය කාල සීමාවක් වශයෙන් අපි මේක සැලකන්න පුළුවන්. අනික මේ කල්ප දෙකක් එකතු වෙලා අවුරුදු 50000කින් ලෝකයක් විනාශ වෙන්න තිබුණා 2012 21 මායවරුන්ගේ දිනදා ශ්‍රේණියට අනුව. නමුත් ඒ දේ මේ ගමන සිද්ධ වුණේ නැහැ. ඒ නිසා තව අවුරුදු 50000ක් මේක ඉදිරියට යනවා. ඒ කියන්නේ තාක්ෂණීය වශයෙන් උපරිම ඉස්සරහට යන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඒකෙත් සිද්ධ වෙන අන්ත දෙකක් අතර පෙරලියක් ඒ අතර සිද්ධ වෙනවා. මේ හැමදේම එක බිඳ වැටි අර හැම කළු වලාවකම විදිරේකවක් තියෙනා වගේ යහපත් පැත්තකට ආරම්භයක් තමයි මේ අරන් තියෙන්නේ. ඒකේ ආරම්භය වශයෙන් අපි ලංකාව ඉස්සෙල්ලාම වැටුණා. ඉතින් අනික් කටිය වැටෙනකොට අපි අනිවාර්යයෙන්ම නැගී හිටිනවා. අනිත් රටවලටත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් එනවා. නමුත් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මාධ්‍ය දිනුවා පෙන්වන්නේ නැහැ. බොහොම ඒවා යටපත් කරගෙන ඉන්නවා. නමුත් අපිට ප්‍රශ්නයක් ඇති වුණොත් විශේෂයෙන්ම ආසියාතිකරයේ රටකට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒගොල්ලෝ ඉතින් දවසේ පැය 24 තිස්සේම යම් නිවුස් වලට හරි මොනවා හරි දේවල් සම්බන්ධයෙන් ඉතින් පුනා ඒ தත්ත්වය පෙන්වුම් කරනවා. අනිල් මහත්මයා එතකොට දැන් යම් ඔය කියන නුදුරේම දවසක ඔබතුමා කියන විදිහට මහා කාලයක් නෙවෙයි අපි හැමෝටම අත්විඳින්න පුළුවන් කාලයකදී අපේ රට යම් තැනකට එනවා කියන බලාපොරොත්තු වුණා. නමුත් අපිට බැලුමට තියෙන අනිල් මහත්මයා මේ බටහිර රටවල් විශේෂයෙන් ඇමරිකාව, එංගලන්තය වගේ රටවල්, ජර්මනිය වගේ රටවල් ඇතැම් විට මොකද හේතුව කියන්න දන්නේ නැහැ. සමහර විට මේ රටේ භූමියේ තියෙන වටිනාකම් එක්ක මේ රටට මේ ඇස යොමාගෙන ඉන්නේ, ඇහැ ගහගෙන ඉන්නේ මේ රටේ තියෙන සම්පත් ටික ගන්න, මේ භූමිය ගන්න. එහෙම එක පැත්තකින් ඒ වගේ යම් ආකාරයක අතපෙවීමක් තියෙනකොට ඔබතුමා කියනවා නෑ එහෙම වෙන්නේ නෑ මේ ලෝකේම ඉහළට එන රටක් බවට පත් වෙන අපි මොනවා කරලාද අනිල් මහත්මයා මේ තැනට එන්නේ මේ විදිහට උද්දීපනය වෙන්නේ ලෝකේ බලවත්ම රටක් බවට පත් වෙන්නේ? අතන ලෝකේ ලෝකේ හට ගැනීමේදී ඉස්සෙල්ලාම හටගත්තේ ලංකාව කිව්වොත් ඒක නිවැරදි. විශේෂයෙන් ලංකාවෙන් තමයි මේ මනුෂ්‍ය වර්ගය අනිත් රටවල් වලටත් විහිදිලා ගියේ. ඒ නිසා ලෝකේ බලවත්ම රාජ්‍යය කියන්නේ ලෝක විනාශයක දුනත් අවසාන වශයෙන්මත් විනාශ වෙන ස්ථානය තියෙන්නේ ලංකාවේ. ඒක නිසා බලවත්ම රාජ්‍යයක් වශයෙන් ඉතින් අවිද්‍යාත්මක වශයෙන් උත් ඒ නාසා ආයතන කරන ලද පරීක්ෂණ වලින් උත් හැම දෙයකින්මත් ලෝකේ බලවත් රාජ්‍යයක් වශයෙන් අපි ලංකාව හඳුනා දෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි ඉතින් මේක මේ අපි ලෝකෙට අපි කියනවා ජම්බුද්වීපය කියලා. ඒ ජම්බුද්වීපයේ අගනගරය තමයි දඹදිව කියන්නේ. ඉතින් දඹදිව ඉතින් ලංකාවම ඉන්දියාව ආශ්‍රිතව තමයි ඒ කොටස පිහිටලා තියෙන්නේ. ඒක හරි සුවිශේෂී කොටසක්. විශේෂයෙන් කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේලා බිහි වෙන්නේ මේ කොටසේ. අනික කවුරු නිවන් දකින්න අවශ්‍ය නම් මේ කොටසේ අනිවාර්යයෙන්ම මේ කොටසට පැමිණීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අධික සැප වගේම අධික දුකත් ඒ දෙකමත් මේක සමවිශ්වාසයෙන් තියෙන නිසා වඩාත්ම ලේසි නිවන් මාර්ගයට යොමු වෙන්න යුරෝපයේ උපදිනවා කියන්නේ ඇත්තටම ඒක සැප විපාකයක ඵලයක් වශයෙන් අපිට අඳුලා දෙන්න පුළුවන්. මොකද ඒ රටවල් සීතලයි, දාඩියක් දාන්නෙත් නැහැ, බොහොම ආයියෙන් කතා කරන්න ඕනෙත් නැහැ. එතකොට අනිත් ගුණධර්මات මැනස් කියලා අපි දැන් කියනවා ඉංග්‍රීසියෙන් කියනකොට ඒවත් හැමදේමත් පිටා දිනා සැප විපාකයක් වශයෙන් තමයි ඒ රටවල යුරෝපයේ උපදින්නේ. නමුත් ඊට වඩා බලවත් දෙයක් වෙනවා වහරකේ අභයරතනාංකාර උත්තමයන් වහන්සේගේ ඒ අති දුර්ලභ ශාසන පැතුමකට අනුව නිවන් මාර්ගයේ නැවත වරක් විවර වෙලා තියෙන පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටිලා නව ප්‍රවේශයක් ඇති වෙන දෙයක් ඒක ලංකාවේ තේ දේ සිද්ධ වෙනවා කියලා අපි පැහැදිලිවම සඳහන් කරා. මේ තියෙන පාලන රටාවල් සියලුම දෙයක්ම බිඳ වැටෙනවා. තව කෙනෙක් වගේ පාලනයකින් පස්සේ ඒක අවසන් වෙනවා. අවසන් වෙලා දැහැමි රජෙක් පහළ වෙලා ලංකාව හොඳ තැනකට අරන් යනවා. ඒන් අමතරව ඊට පස්සේ සද්ධර්ම චක්‍රවර්ති පාලනයක් මුළු ලෝකෙම පාලනය කරන ක්‍රමවේදයක් ලංකාවෙන් බිහි වෙනවා. ඒ සම්බන්ධව ඇත්තට පොඩි මේවා කෙටි වැඩ සටහන් අපිට විස්තර කරන්න අමාරුයි. අපි සුසු කාල සීමාව ආවට පස්සේ අපි මේ පාලන රටාව මොකද්ද ඇති වෙන දේ කියලා සම්බන්ධව අපි ඉදිරි වැඩසටහනේදී ටිකක් දීර්ඝව සාකච්ඡා කරමු. ඒ සුසු පරිසරය
ආවට පස්සේ කියන්නේ දැහැමි පාලකෙක් පහළ වුණාට පස්සේද අනිල් මහත්මයා ඔය කියන දියුණුව ඇති වෙන්නේ අපේ රටේ? ඔව් ඇත්තටම දැහැමි රජෙක් ඉතින් උන්වහන්සේ සඳහන් කරපිය දැහැමි රජෙක් පාළ වෙලා ඒකාධිපති පාලනයක් දහම අධිපති වෙන පාලන රටාවක් තමයි ඉදිරියට අරගෙන යන්නේ. ඒ අරන් ගිහිල්ලා සද්ධර්ම චක්‍රවර්ති පාලන ක්‍රමයක්. ඒ කියන්නේ අපේ ක්‍රමයේදකට ලෝකෙම ගොඩ යන ක්‍රමයේදයක් තමයි ඇති වෙන්නේ. ඒකට තමයි මේ ලෝකෙම හැඩ ගැහෙන්නේ. ඒක තමයි අපි එතකොට දැන් තියෙන ප්‍රශ්නය අනිල් මහත්මයා ඩොලර්ස් නැහැ කියනවා. තෙල් ගේන්න සල්ලි නැහැ කියනවා. කිසිම දෙයක් අපේ රටෙන් නිෂ්පාදනය කරලා පිට රටකට යවන ක්‍රමවේදයක් නෙවෙයිනේ තියෙන්නේ. එහෙම තියෙද්දි මොනවගෙන්ද අපිට දිනුව කරා යන්න පුළුවන්? අපිට ඔය කියන සැප සම්පත් ලැබෙන්නේ මොනවද? ඔව් ඇත්තටම ඒක දැන් අපි බැලුවොත් එහෙම නායකයන්ගේ තියෙන පරගතිභාවය නිසා තමයි මේක සිද්ධ වුනේ. අපි අදටත් කල්පනා කරන්නේ පිට රට සුද්දෙක් ඇවිල්ලා මෙහාට කොහමද ඩොලර් ටිකක් අරන් එන්න එක දේ සම්බන්ධව තමයි හැමෝම කල්පනා කරන්නේ. නායකයෝත් ඒ විදිහට කල්පනා කරනවා. නමුත් අපේ භූමියේ තියෙන දේවල් සම්බන්ධව කවුරක්වත් හිතන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් දකුණු අප්‍රිකාවේ අර පෙරමුට් කියන දියමන්ති ආකාරයේ උඩින් මිනිස්සු අවුරුදු 10 ගානක් එහා මෙහා ගියා. නම ලොකුම දියමන්ති ආකාරයක් අඩි දෙකක් පොළොවට තිබුණේ. මිනිස්සු ඒක උඩින් ඒක නොදැන ගමන් කරා සෑහෙන කාලයක්. ඉතින් ලංකාවේ තියෙන වටිනාකම් දැන නොදැන අපේ කට්ටියත් ඉතින් ඔය පෙර පරගතිගා චින්තන නිසා පෙර දේවල් නිසා සුද්දෙක් ඇවිල්ලා 100ක් යහරි ගන්නෙ කොහොමද? එහෙම දේවල් ගැන තමයි කල්පනා කරන්නේ. ඒක ඔබතුමා කියන විදිහට මොනවද ඇත්තට මේ භූමියේ තියෙන වටිනාකම්? භූමියේ නැත්තේ මොකද්ද කියලා අපි අතටම අහන්න ඕනේ. මේ භූමියේ හැමදේම දියුණු වෙන්න අවශ්‍ය කරන හැමදේම මේ භූමියේ තියෙනවා. ඉතින් මේ தත්ත්වය මම කරුණු සඳහන් කළා. පෙර රජදරුවෝ මේ වගේ තත්ත්වයක් ගැන සඳහන් කළා. දන් නිදාන මුතුමැණිකේ හැම දෙයක්ම මේකේ තැම්පත් කරලා තියෙන්නේ. ඉතින් එහෙම කාල සීමාවක් මම සඳහන් කරා. ඉතින් ලෝකේ තියෙන අපිට එහෙමනම් ගන්න පුළුවන් වෙන්නේ කොයි අපිට මේ දේ? ඔව් ගන්න පුළුවන් කාල සීමාවක් එනවා. දැන් මේ රජේ පහළ වුණාන් පස්සේ ඒවා ඉබේ පහළ වෙන දේවලුත් තියෙනවා. ඒවට ගන්න අයිතියකුත් තියෙනවා එන්නේ පාලකයට. ඒ නිසා එහෙම කාල සීමාවක් එනවා. ඔබතුමා කියන්නේ මේ කාල සීමාව වෙනකන් අපිට මේ තියෙන කටුක ජීවන රටාවට හුරු වෙන්න වෙනවා. නෑ කොහොමද අපි ගත කරපු ජීවන රටාව ගැන කල්පනා කරන්න ඕනේ. අපි දැන් දවස්වල ඉස්කෝලේ ගියත් අපිට මිනිස්සුගේ තියෙන මූලික අවස්ථා ගැන අපිට සඳහන් කරලා තියෙනවා. මොනවද තිබුණේ? කෑම බීම, ඉදුම් හිටුම් නැත්තම් ගෙවල් දොරවල්. ඉදුම් හිටුම් කෑම බීම නැත්තම් ඇඳුම් පැළඳුම්. ඔය තුනේ මූලික දේවල් ටික. ඒතර සංවර්ධනය කියලා මොකද්ද කරේ එතකොට? අනවශ්‍ය බරක් අපිට මූලික දේවල් ගැන හිතන්නේ නැතුව අනවශ්‍ය බරක් අපිට දාගත්තා. ඉතින් ලංකාව ගොඩ යනවා නම් පෙර දවසේ ඉඳන් තිබුණේ මොකද්ද? අපේ හෙළවෙදකමයි ගොවිතැනයි. සංඝයා වහන්සේලා ගුරු කොටගත් වෙදකමයි එහෙම නැත්නම් ගොවිතැනයි තමයි ක්‍රියාත්මක වුනේ. නමුත් මේ දෙකෙන් අපි ජාත්‍යන්තර අපසිදු වුණා. ලෝක සෞඛ්‍ය සමුල පවා අපේ රටේ පොලිසි ශිෂ්‍යවරයා කට්ටිය නියෝජනය කරා. අපි පෙරදිග ධාන්‍යගාර බවටපත් වුණා. අපි කියන පෙරකුම් යුගයක් කියලා ඒ කාලේ. ඒතකොට සුද්ධ ගැන බලලාද නැහැ. අපේ මූලික අවස්ථා ටික හැදිලා ඒ ටික සිද්ධ වුණා නම් ලංකාවට සුද්ධ කොහොමදත් එයි? ඒ අමුත් මූලික අවස්ථා ටිකත් අපේ ඉන්න මිනිස්සුන්ගේ සකස් කරන්නේ නැතුව දිනුව කියලා අද වෙනකොට යන්න එන්න තෙල් ටික නැහැ, කන්න බොන්න ටික හරියට හොයාගන්න නැහැ. දිනුවක් නැහැ නේද? ඒතර දෙහිම් බැලු. පැහැදිලි මොකද්ද දිනුව කියලා ඒතර අපි විග්‍රහ කරලා බලන්න ඕනේ ඒක. අපි මොන ලෝකෙද පහුගිය කාලේ හිටියේ කියලා. අපේ යන්ත්‍ර සූත්‍ර හම්බුණා, රූපවාහිනියක් හම්බුණා, බ්ලෙන්ඩර් ටික හම්බුණා, අනිත් ටික ඔක්කොම හම්බුණා. අපි නැති වෙච්ච කාලේ මොකටද යොදාගත්තේ? එක ෆෝන් එක බලන්න නැත්නම් ඉන්ටර්නෙට් එකට යන්න මොන හරි දෙයකට තමයි අපි යොදාගත්තේ. තරුණ පරම්පරාව ගැනත් අපි කල්පනා කරොත් මොනවද කරේ ඉතින්? අඩු ගානේ පයින් අඩියක් දෙයක් ගියාද නැත්නම් එහෙම නැත්නම් කුඹරකට බැස්සාද ගොවිතැනක් කරගත්තාද? නෑ මනෝරාජික ලෝකික ජීවත් වුණා. කුඹුරෙන් අපි අයින් කරානේ ඉතින් ඒක. ඔව් තරුණ පරාවත් අයින් කරා ඒතර ඒක හරි කියන එක. ඉතින් ඒ ඔක්කොම මේ දේවල් බිඳ වැටලා අධිකමක් කරා අපිට කුඹුරෙන්. මදියාවක් කරා. ගොවිතැන කියන එක. අවසානයේදී දැන් අද වෙනකොට අපිටත් හිතා ගන්න බෑ අපිට මොකද උනේ කියලා. ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් අනිල් මහත්මයා කියන විදිහට මම හිතනවා අනිල් මහත්මයා අපිට ඔබතුමාට හැඟෙන විදිහට දැනෙන විදිහට කියන්නකෝ ඇත්තටම දැන් මේක හරි ප්‍රශ්නයක්. දැන් 2029 30 කියනවා 24 කියනවා දැන් අතර අපේ නාලිකාවටත් ඇවිල්ලා විවිධ දේවල් කියනවානේ අනිල් මහත්මයා. දැන් අනේ මන් දන්නේ අපිට තේරෙන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා. ඒක අතකින් මේ ඔබතුමාට ඇත්තටම හැඟෙන විදිහට හොඳ කලක් උදා වෙන්න සාමාන්‍යයෙන් තාම කොච්චර කාලෙ ඔය කියන හැම දෙයක්ම සැකසීලා කොච්චර කාලයක් යයිද? කොහොමද දැන් අපි වැටෙන් ඕන තැනට ඉතින් දැන් වැල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්ද අපි හැමදෙනාම මහන්සි වෙලා යමක් කරන්න ඕනේද මේ සඳහා? ඔය ඉතින් වැඩි කොටසක් ඉන්න හැම පුරවැසියරම තියෙනවා මේ සම්බන්ධව. රාජ්‍ය පාලකයන් ඉඳන් දැහැමි වෙන තරමට මේවට නැඹුරු වෙන තරමට ප්‍රතිඵල ඉක්මන් වෙනවා. ඔව්.
ඒ කාර්ය නිර්ණය දැහැමි නායකයා එන්න අපි ආගමානුකූල ජීවිතයක් ගත කරන්න ඕනේද නැත්නම් දැන් මේ ප්‍රශ්නේ ඉවරයක් නැහැ නේ මහත්මයා. දැන් හෙටත් තෙල් පොලිමට යනවා. ඒ ගිහිල්ලත් අපේ හිතේ මේ යහපත් සිතුවිලි ඇති වෙන්නේ නැහැ නේ. ගෑස් පොලිමට ගියත් එච්චරයි. කන්න ටික ගන්න කඩේට වෙනසලට ගියත් එච්චරයි. මිනිස්සුන්ගේ හිත කිලිටි වෙනවා, දූෂණය වෙන එක වෙන්නේ දවසින් දවස. එතකොට කොහොමද අපේ හිත යහපත් තැනකට අපි අරන් ඒකේ ලෝකවාසී සියලුම සත්‍යයට මේන ඉදිරියේ දින වසංගතයි, මේ ආර්ථික ප්‍රශ්නයි, බලශක්තිය අර්බුදයි හැම එකක්ම නිසා තමන් ගොඩාගත් සියලුම ලෝක බිඳ වැටෙන කාල සීමාවක් බවට තමයි පත් වෙන්නේ. ඉතින් ඒකයි හැම දිනාටම යදින්න වෙනවා. යහපත් පාලකයෙක් ඉල්ලලා යදින්න වෙන කාල සීමාවක් තමයි ඉදිරියට එන්නේ. එතකොට ආතන අනේ අපිට රජෙක් හිටියා නම් හොඳයි. එහෙම කාල සීමාවක් බවට පත් වෙනවා. දැන් ආගම් ભેදයක් නෑ මේකට. එතකොට ඒ වකවානු නෑ. ඒ වෙනකොට ආගම් ભેදයක් ඇති වෙන්න බෑ. හැමෝටම පොදු ප්‍රශ්නයක්නේ තියෙන්නේ. ඉතින් උන්වහන්සේ සඳහන් කරේ තරහකාරය අතින් අල්ලගෙන යන කාල සීමාවක්. ඒ තරහකාරගේ අතින් අල්ලගන්න අපි කොයි වගේ අවස්ථාවකද? හවුහරණ නැතුව කරගන්න දෙයක් නැතුවම ගියාම ඔය තියෙන දෙයක් කාලා ජීවත් වෙමු කියලා අතින් අල්ලගෙන ඉතින් යනවා. එතකන් අපි මූණවත් බලන්නේ නෑ. උන්වහන්සේට දෙන්න වෙන උත්තරයක් තිබුණේ නෑ ඒ අවස්ථාවේදී. නමුත් උන්වහන්සේ මේ හැම දෙයකටම හැම ප්‍රශ්නයකටම උන්වහන්සේ විසඳුම් දීලා ගියේ. ඒ නිසා එක සුභාදි දෙයක් තියෙනවා ලෝකවාසී සියලු දෙනාටම සුභාදි දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපිට යහපත් අනාගතය සම්බන්ධව අපිට සීන දකින්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඒ කාලයක් උදා වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක කොහොමද විසඳෙන්න කියන එක සම්බන්ධව උන්වහන්සේ පැහැදිලිව විස්තර කළා දීලා තියෙනවා. අනිල් මහත්මයා දැන් මේ බලාපොරොත්තු අපි තියාගමු. ඒ වෙනුවෙන් අපි වැඩ කරමු. ඔබතුමා කියන විදිහට දැන් තරුණ පරපුර විදේශගත වෙනවා අපිට කරලා තියෙනවා. ගොඩක් අය මේ දවස්වල විදේශගත වෙනවා රැකියාව සඳහා. ඉතින් ඇත්ත දැන් මේ තියෙන විදිහට මෙහෙ ජීවත් වෙන්නත් බැරි කමක්. ඔබතුමා ඒක අනුමත කරනවද කොහොමද? ඇත්තටම මම තරුණ පරපුරෙන් ඉල්ලා සිටින්නේ කොහේ ගියත් අපිට මේ ලෝකේ අපේ රට වගේ රටක් කොහොක්වත් නැහැ. ඉතින් කොහේ ගියත් ඉතින් ඒ කට්ටියට ගිය වේගයට අනිත් පැත්තට එන්න සිද්ධ වෙනවා. මොකද එහෙම කාල සීමාවක් තමයි සිද්ධ වෙන්නේ. මොකද මෙහෙ නිකන් ජීවත් වෙනවට මුදල් ගෙවන කාල සීමාවක්. දැන් ධන නිදාන මුතුමැණි පහළ වෙලා අපේ තියෙන ලෝකේ තියෙන ලොකුම තෙල් නිදාත් අපි කිව්වම අපිත් එක තියෙන්නේ කියලා. ඒ අදාළ දැහැමි පාලකයත් එක්ක හැම දෙයක්මත් පහළ වෙලා ඉතා යහපත් කාල සීමාවක් වෙනවා. ඉතින් උන්වහන්සේ සඳහන් කර පරිදි නිකන් ඉන්නවට රජයෙන් පඩි ගෙවන කාල සීමාවක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ යන ක්‍රමය අනුව කවුරු හරි දැන් මෙහෙම දෙයක් කිව්වොත් ඒක අනුමත කරන එකක් නැහැ, පිළිගන්න එකක් නැහැ. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ වගේ හොඳ වාසනාවන්ත කාල සීමාවක් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක හරි ආත්මක කතාවක්. නිකන් ඉන්නකොට අපිට පඩියක් ගෙවනවා කියන්නේ සමහර රටවල් නම් වෙයි ඉස්සර ගඩාෆි ඉන්න කාලේ ලිබියාවේ එහෙම ඒ රටවල් වල දැන්ටත් ගෙවනවා. ඉතින් එහෙම මේ එතකොට නිල්මන් ඒක කොහොමද පැහැදිලි කරගන්නේ? ඉතින් පොඩ්ඩක් මට ආයෙ කියන්නකෝ මේ. ඒ කියන්නේ දැන් අපේ පොළවෙන් ලැබෙන සම්පත් වලින්ද ඒක සාමාන්‍ය මිනිස්සුන්ට යම් මාසික දීමනාවක් වගේ රටට ලැබෙන ආදායම් වලින් මාසික දීමනාවක් වගේ යමක් ලැබෙනවා ඇත්තට. ඔව් ඇත්තට මේක එන්නේ ඉතින් යාපත් ගුණධර්ම පැත්තට නැඹුරු වෙන මට්ටමට තමයි ඒක වෙන්නේ. ඉතින් කාල සීමාව ගැන නිර්ණයක් උන්වහන්සේ සඳහන් කරන්නේ නැහැ. නමුත් වෙනවා නම් වෙන්නේ මහත්තයා මේ ටික තමයි කියලා පැහැදිලි විස්තරයක් කරා. ඉතින් ඒක නිසා ඒක ලැබෙන ආකාර ගොඩක් තියෙනවා. එකක් ඉස්සරහදී අපේ මං කිව්ව අපේ දෙයක් අත්‍යවශ්‍ය දෙයක් මේ ආසියාතිකරයෙන් මොනවාරි ලැබෙන්න අත්‍යවශ්‍ය දෙයක් මාකර දෙයක් ඉදිරිපත් වෙනවා. ඔබතුමා කිව්වාර දැන් ආසියාවේද ලෝකෙම තියෙන ලොකුම තෙල් නිදියද? මේක ඇත්තටම ලෝකේ තියෙන ලොකුම තෙල් නිදිය තමයි අපි සතුව තියෙන්නේ. ඒ කියන්නේ පැහැදිලි විග්‍රහයක් තියෙන පීටීමත් හැමදේම මම උන්වහන්සේ විසින් සඳහන් කරලා තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන්ද කොහොමද? මම හිතන්නේ ඒක අවශ්‍ය කාලේදී අවශ්‍ය සුසුපුජ්‍යලයන්ට කියන එක හොඳයි කියලා මට හිතෙන්නේ. මොකද මේ තියෙන වාතාවරණයත් එක්කලා නැත්නම් ඒක තව අනවශ්‍ය ප්‍රශ්නයකට යන්න පුළුවන්. අපි ඒ දන්නේ නැති වුණත් ඔබතුමා හිතනවාද ඕක දැන් කොහොම තියනවා නම් අනිල් මහත්මයා මම හිතන්නේ මේ ලෝකෙ ගැන හොයන ඇමරිකාව වගේ රටවල් ඔය NASA එක කරන පරීක්ෂණත් එක්ක ওই දේවල් නොදැගෙන ඉන්න බෑ මම. නෑ ඒගොල්ලෝ පැහැදිලි වශයෙන්ම දන්නවා. ඒක නිසා තමයි මේ හැම වෙලාවෙම ඒගොල්ලන් පහුගිය දවස්වල බෙල්ට් එකක් කියලා හැදුවා. ඔය හැම දෙයක්ම ඉතින් මම හිතන්නේ තීරුවක් වෙන් කරා. ඔය හැම දේවල්ම කරේ. ඉතින් ඒ දේවල් දැන මොනවාරි పూర్ව දැනීමක් වෙලා තමයි ඉතින් නොදැන ඉන්න හේතුවක් නැහැ. ඒ හැමදේනම දන්නවා අපි නොදන්නවා මාට. මේ ලංකාව බලවත් රාජ්‍ය කියලා ඒගොල්ලෝ හැමදේනම දන්නවා. ඒක අපි දන්නේ නැහැ. එහෙම දැනගෙන මේ මිනිස්සු නිකන් ඉන්න විදිහක් නැහැ නේ අනිල් මහත්මයා නේද? ඔව් ඉතින් අතන මේක අපිට ඒක තනියම කරගන්න බෑ. ඒක අපිට තියෙන ශක්තිය සප සම්පත් නැහැ. කවුරු හරි හිත මිත්‍ර රටක් ඒකට සම්බන්ධ කරගන්න වෙනවා. ඉතින් අදිෂ්ඨානයක් තියෙන මේ පරිදි තමයි. ඒක නිසා මොකක් හරි කාගේ හරි අපිට හිත මිතුරු රටක් සම්බන්ධ වෙලා තමයි ඒක ඉදිරියට ගොඩ ගන්න සිද්ධ වෙන්නේ. 아무ත් අපිට ලේසි වෙන එකක් නෑම කිව්වට ඔය වැඩේ. නෑ ඉතින් හැමදේම යහපත් ආකාරයෙන් සිද්ධ වෙයි. මේක අති දුර්ලභ කාල සීමාවක් මේ ගත වෙන නිසා අති උත්තමයන් වහන්සේ නමක්ගේ අති දුර්ලභ ශාසන පැතුමකට අනුව ගෙවෙන කාල සීමාවක් නිසා මේක ඉතින් එහෙම
බුද්ධ විවරණ නිසා ඒක කීරවත් නොවි තියෙන්නේ නැහැ. ඉතින් මේ කාල සීමාවේ මෙහිම ලොකු කඩාවැටීමක් ඇති වුණා නේ මහත්මයා. මේක අපිට විතරක් නෙවෙයි දැන් මේ වෙනකොට දැන් ඇමරිකාව වගේ රටවලුත් ලොකු ආර්ථික අර්බුද වලට මුහුණ දෙමින් යන කාලවක මේක මොකද්ද මේ කාලේ හැටිද නැත්තම් නෑ කාලේ හැටියෙ නෙවෙයි මේක ඉතින් පරිවර්තනයක් වෙන්න නම් මෙහෙම දෙයක් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් අපේ දේවල් බිඳ වැටුනේ නැත්තම් අපි කවදාකවත් හිතන්නේ නැහැනේ ගොඩ යන්න කියලා. දැන් අපි ආපු රටවත් එක්ක ගියා නම් තව දුරටත් යන්න බෑ. අනික ලෝකෙත් යම් කිසි සීමාවකට දූෂ්‍ය වුණාට පස්සේ ඒකත් ස්වයංක්‍රීයම ඒක බිඳ වැටෙන ක්‍රමයේදී කොට නැගෙනවා. නැත්නම් ඒක තව දුරටත් යන්න බෑ. මොකද යහපත් මිනිසුන්ගේ තියෙන සිතුවිලිත් ඒ මෙත් වැඩිමත් ඒ හැම දෙයක්ම මේක පවතිනවා වගේම ගොඩාක් දූෂ්‍ය මිනිසුන්ගේ තියෙන කරන ලද දුෂ්ටකම් නැත්නම් ඒ දේවල් නිසා ලෝකේ ගොඩක් දූෂ්‍ය වෙලා තිබුණේ. අනිත් මහත්මයා එතකොට ඔය කාරණේ එක පැත්තකින් යන අතරේ අපි දැකලා තියෙනවා තව මතයක් යනවා ලෝකේ මේ යුරෝපාකරයේ ඇමරිකාවේ එංගලන්තයේ ප්‍රමුඛ රටවල් ලෝකේ බලය තහවුරු කරගන්න එක ලෝක රාජ්‍යයක් සඳහා වූ ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක වෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා. එතකොට කොහොමද ඒව පරයා අපේ රට ලෝකයේ ඉදිරියට එන්නේ කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඉතින් මේක බලන්නේ ඇත්තටම සුපිරි බලවත් බිහි වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ එක තැනක ඉඳන් මුළු ලෝකෙම පාලනය කරගන්න. ඔව්. නමුත් අපි නොදන්නා කියන්නේ පාලක පන්තිය සහ වහල්ලු කියන කාරණයක් එක්ක මුළු ලෝකෙම එක දර්ශනයක් එක මුදල් ඒකකයක් එක මේක පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක වීමක් ගැන ඔය යන්නම් සංවිධානය දන්නවා ගොඩක් අය මේ ඒකයි මේක එතකොට අපිට පටහැනි. ඒකේ තියුණාස පැහැදිලිව සඳහන් කරපදී ලෝකේ ඉන්න හැම නායකයෙක්ගේම ලේසර් සාම්පල් නැත්නම් අනිකුත් තියෙන අත්‍යවශ්‍ය දින කොටස් ඔක්කොම වාර්තා ඒ අදාළ තැන්වල ඒ අදාළ රටවල් වල තියෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරනවා එක තැනක ඉඳන් මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් ජීව විද්‍යාත්මක අවි අත්හදා බලනවා ඒවැ ක්‍රමවේද තියෙනවා. නමුත් අපි දැන් දන්නේ බොහොම 14ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි දන්නේ. නමුත් අනිත් ලෝකත් එක්ක ක්‍රියාත්මක වෙන තාක්ෂණයත් එක්ක බැලුවන් පස්සේ ඒවා අරුමයක් නෙමෙයි. හරි අනිල් මහත්මයා ඔය කාරණේත් එක්ක දැන් පොඩි දේශපාලන කාරණා ටිකකුත් තව තියෙනවා කතා කරගන්න. දැන් ඇත්තටම මේ හිටපු ජනාධිපතිවරයා ගැන හැමදෙනාම හරි ඉහලින් අභිමාණයෙන් කතා කරන්නේ නේද? ඔහුගේ දැන් ඔහුට මේ වෙලාවේ යන් තනතුරු අතහැරලා දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් හිටපු ජනාධිපති විදිහටනේ කතා කරන්නේ. එතකොට මේ ඇත්තට මොකක්ද මේ මෙතන සිද්ධ වුණේ කියන කාරණේ පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. දැන් මේ වෙලාවේපත් වෙලා ඉන්න ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ඒක කවුරුත් හිතපු නැති තත්වයකට ආව මේ පාර්ලිමේන්තුවේ එකම ආසනයක්වත් නැතුව හිටපු පුද්ගලයෙක් ජනාධිපති බවට පත් වුණා. අගමැති කරාගෙන අල්ලා දැන් ජනාධිපති වුණා. මොකක්ද මේක කියවගන්නේ කොහොමද? අපි මං හිතන්නේ කිසිම කෙනෙක් ඔය මේ අනාවැකි කියන කෙනෙක්වත් මේ ගැන කිව්වා කියලා. අතම රාජ්‍ය නායකයෙක් බවට ඕනෑම රාජ්‍ය නායකයෙක් පත් වෙන්නේ මොකක් හරි ලොකු පුණ්‍ය ශක්තියක් ඇතුව තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ අනන්ත සංසාරයේ කවදාරි බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ රාතන් වහන්සේලාට ප්‍රමුඛ ඒක දාන මාන නොදී ඒ තත්ත්වයට කිසිම රටක නායකයෙක් පත් වෙන්නේ නැහැ. ඒක තමයි ලෝක සිද්ධාන්තයක් ඒක. ඉතින් රාජ්‍ය නායකයෙක් නිකන් පහළ වෙන්නේ නැහැ. මොකක් හරි විශාල පුණ්‍ය ශක්තියක් ඇතුව තමයි පහළ වෙන්නේ. සමහර කට්ටියට ඒක ඒ කාල සීමාවම ගෙනියන්න හැකියාව ලැබෙනවා. සමහර කට්ටියට ඒක ගෙනියන්න බෑ. ඉතින් මේ තත්ත්වය අපි දැක්කා 2019 විතර වගේ. ඒක අහම්බෙන් සිද්ධ වුණේ. මම හිතන්නේ ගෝඨාභය මහත්තයා අපි පුජ්‍යලික විචාරයක් කරනවා නෙමෙයි. ඇත්තටම අපේ තියෙන සද්දිය ගැන විස්තරයක් කරේ. ඉතින් 2019 දී මට මතකයි අපි ඒතවරත් අනුරාධපුරයේ නාම යෝජනා බාර දීලා මායිතා වෛද්‍යවරයෙක් අනුරාධපුරේ වෙලා හිටියා. ඉඳලා රුවන්මැලි සෑය ගාවටයි පවුදා උදේ මිරිසවැටිය විහාරයටත් පැමිණියා. නමුත් එදා රුවන්මැලි සෑය ගාවදී අපි තීරණය කරා නේ අපිට මේ යන්න වෙන්න යන විනාශයත් මේ ඇති වෙන තත්ත්වයක් ගැන අපි ලියලා දෙමු කියලා. ඉතින් අපි කඩෙන් ආප් සිද්ධියකුත් අරගෙන පෑනකුත් අරන් මේක ලියලා නමුත් උත්සාහ කරා රුවන්මැලි සෑය දෙන්න කියලා. නමුත් ඒක අපිට කරගන්න බැරි වුණා. ඒත් පවුදා අපි හම්බෙන් ඒ අනුරාධපුරේ නගරයට පැමිණෙද්දී අපි දැක්කා මිරිසවැටිය ගාව මිරිසවැටි විහාරය අසලදී මිෂායල ගාඩ් එකක් දාලා මිති මං හිතුවා ඒකත් එකටම එතුමා තමයි මෙතෙන්ට එන්නේ නැත්තේ කියලා. නමුත් අපි එදා ලියාගත්ත ලියුම් දෙකත් අපේ වාහනේ තිබුණා. ඉතින් මම මෙතෙන්දී අතර වාහන අතර කළා කාටවත් ඇතුළට යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මං කොහොම ලියුම අරගෙන ඔහොම ඇතුළට යන්න ගිහිල්ලා අපි දන්න දේ කියමු. ඒක නොකිය ඉන්න එක හොඳ නැහැ. ඒක නිසා අපි කියමු කියලා. ඉතින් නාම යෝජනා දීපු දවසේම අපි එදා මම හිතන්නේ විහාරයේ දානශාලාවේ දානි අරගෙන ඒ අවස්ථාවේදී හිටියේ. ඉතින්දී අපි ලියලා දුන්නා ඔබතුමා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. නමුත් ඔබතුමාට මේ ගෙනියන්න බෑ. ගෙනියන්න බැරි නිසා මේක පොඩි
බාධක ටිකක් තියෙනවා. ඒ ටික අපි ඉවත් කරගත්තොත් ඔබතුමා ලියුමේ සටහන් කරාද කටින් කිව්වද? ලියුම සටහන් කරා. ඉතින් මම නෙවෙයි දෙන්නේ සහභාගී වෙන්න අතර අදාළ වෛද්‍යවරයා තමයි සම්බන්ධ වුණේ. කළා අපි ඒක ලිඛිතවම දුන්නා එතුමාගේ අතට. මොකද අපි යමක් රට විනාශයක් වෙනවා නම් වගකීතු පුරවැසියෙක් වශයෙන් අපිට නොකිය ඉන්න එක හොඳ නෑ. ඉතින් අපිට අතර දේශපාලනයක් නෑ. ඒ නිසා කොහොමද ඔබතුමා ওই කාරණේ දැනගත්තේ? දැනගත්ත කියන්නේ අපිට ඒක ලොකු හාමුදුරුවෝ ඉතින් ඇත්තට විස්තර කරලා තිබුණා මේ ක්‍රමයේදී මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. ඒක අපි පැහැදිලි වශයෙන්ම 2012 අවුරුද්ද ඉඳන් වගේ අපි මේ සම්බන්ධව වරින් වර සාකච්ඡා කරලා දැනගෙන තිබුණේ. මේ පාලකයා ගැන එහෙම දැනුමක් තිබ්බේ නැද්ද? කොයි? දැන් මේ රනිල් වික්‍රමසිංහගේ පත් නෑ ඇත්තට මේක සම්බන්ධව කවුරුත් ඒ අනුපාතික ඒක කාල සීමාව ඉතුරු වෙන කොටස එනවා කියලා අතට සඳහනක් අපි දැනන් හිටියේ නෑ. සඳහනක් එහෙම දෙයක් කරලා තිබුණේ නෑ. නමුත් ඊළඟට තරුණ එක්කෙනෙක් පාලනය කරන එක බොහෝ වෙලාවට සිද්ධ වෙයි. 2024 න් පස්සේ නමුත් කාල සීමා නිර්ණය වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ කාල සීමාව උන්වහන්සේ නොදීපු නිසා. නමුත් එතනින් පස්සේ තමයි මේ සම්පූර්ණ රටාවම බිඳ වැටෙන්නේ. බිඳ වැටලා බැතර මිනිස්සුන්ට මෙපා වෙන රටාවක් එනවා. ඒක දැනටමත් මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ සම්ප්‍රදායක දේශපාලන රටාව ගොඩක් අයට එපා වෙලා තියෙන්නේ. මොකද්ද මේ වෙන්නේ කියලා සෑහෙන ප්‍රශ්නක ඉන්නවා. ඉතින් මේක හැම කළු රේඛාවකම අපි කිව්වා වගේ හොඳ පැත්තක් මේකේ තියෙනවා. ඒක නිසා ඇත්තටයි නමුත් ඒකට මහත්යට ඒ දේ කරගන්න අවස්ථා තුනකදී අපි ලිඛිතව සටහන් කරලා දුන්නා මේ දේවල් ටික කරන්න කියලා. නමුත් එතුමාගේ තියෙන කාර්යබහුලත්වය නිසා මම හිතන්නේ මේ දේවල් වලට හිතක් යොමු වෙන්න අවස්ථාවක් උන්නේ නැහැ. නමුත් අපි දැන් මම හිතන්නේ දුරෙන් ඉවත් වෙන්න ආසයකමාරක් දෙකකට වගේ ඇතුළත කාල සීමාව ඉදි මතක් කරලා ඉවරලා අපි ආයි නැවත ඒ අවස්ථාව එතුමාගේ ලිපිය කියවලා තිබුණා. ඊටට සම්බන්ධ වුණු ස්වාමීන් වහන්සේ නමම මට ඒක විස්තර කරේ. නමුත් ඒක කරගන්න ඉතින් මොකක් හරි අවසනාවන්ත කාල සීමාවක් වෙලා ඒක ඉතින් තාවකාලික හරි වෙනස් වුණා. කොහොම හරි අනිල් මහත්මයා දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් මේ දවස්වල මේ වෛරස් තත්ත්වය දැන් මේ පසුගිය අවුරුදු 2-3 පැවතිච්ච වෛරස් නැවතත් හිස ඇසවීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා ඊට කලින් වැඩසටහනෙත් යම් ඉන්දියාවක් ලබා දුන්නා මේ තත්ත්වය යම් තාක් දුරකට තව මතුවෙනවා ඉස්සරහට යනවා කියන එක. එතනින් එහාට ගිහිල්ලා දැන් අද වෙනකොට තවත් අලුත් වෛරස් වර්ග ලෝකෙන් හඳුනාගෙන තියෙනවා. දැන් මේ තත්ත්වය දැන් විශේෂයෙන්ම මංකි පොක්ස් කියන වෛරසය දැන් මොකද මේ මොනවද මේ වෙන්නේ? අතර අපි කලින්ම අවසාන වැඩසටහනදී අපි කිව්වා ඉතින් මාස 3 විතර මම හිතන්නේ පෙර ආතුව අපි කිව්වා නැවත කොරෝනා මම හිතන්නේ ඔබතුමා තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඒක කිව්වා නැවත අපි කිව්වා කොරෝනා එනවා. අනිත් තව වසංගතත් එනවා කියලා. ඉතින් මේකෙන් ඉස්සරහට මේ ලෝකෙට බැට දෙන්නේ මේ වසංගත ටිකම තමයි පුළුවන් තරම් මේ ඉස්සරහට ලෝකෙට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. කියන්නේ මිනිසුන්ට කියන්නේ කාම සම්පatti බුද්ධ විඳගෙන ඉන්න බැරි කාල සීමාවක් බවට පත් වෙනවා. හැමදෙනාම සරණක් පිටක් යදින කාල සීමාවක් බවට පත් වෙනවා. එහෙම කාලයක් තමයි ඉස්සරහට එන්නේ. නමුත් එක දෙයක් අපි ලංකාවාසී ජනතාවටත් හැමදෙනාටම කියන්න ඕනේ. මෙතර කාර්යයක් වාහරක උණු පැණිය කෙරෙහි විශ්වාසය තිබ්බා වගේ ඉදිරියටත් තවදුරටත් වාහරක උණු පැණිය පාවිච්චි කරන්න සීලමු වෛරස් සහට ගන්නා උනට අපිට අනුමැතිය හම්බෙලා තියෙන මේ විදිහට වෛරස් සහට ගන්නා සීලමු උනට ඒක ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. විශේෂයෙන්ම රට යන කට්ටිය කවුරු හරි ඉන්නවා නම් ඒ කට්ටිය බෝතල් 4-5ක් අරගෙන යන්න. ඒ වගේම තව පෙයා පැට්ටියක් අපි හරි ගස්සලා තියෙනවා සුළු මුදලකට. ඇත්තටම ලාභය බලාගෙන කරන වැඩ පිළිලක් නෙමෙයි. ඒක නිසා ඒකෙනු පැකට් කීපයක් අරගෙන යන්න උත්සාහ කරන්න. මේ සියලුම දේවල් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය අපිට හම්බෙලා තිනවා. ඒ නිසා ඒ සම්බන්ධව අපි මේ වගකීම් බාර ගන්නවා. අපි කලිනුත් අපි කිව්වා කොරෝනාවෙන් තැනට අපි නොගිය තැනක් නැහැ. $1 බිලියන ගණන් අපිට යට කරන්න ඕනේ නැහැ. අපි ගාව සම්පත් තියෙනවා, බෙහෙත් තියෙනවා. ඒ නිසා කියලා එක ගිහිලා නොකියපු තැනක් නැහැ. 아무ත් ඒ කිසි තැනකින් අපිට පිටක් හම්බුනේ නැහැ. හැමෝම විශ්වාස කරේ පිටරට දේවල් ගැන විතරයි. ලෝක සංවිධානයේ පවා පැහැදිලිව සඳහන් කරලා තිබුණා ඒ රටක තියෙන කාලයක් තිස්සේ පැවතෙන බේතක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න අවසරයක් තියෙනවා කියලා. නමුත් ඒකටවත් අපේ කට්ටිය අහුම්කම් දුන්නේ නැහැ. පරගති සිත් තියෙන අය විසින් හැම වෙලාවෙම බැලුවේ බටහිරින් මොකක්ද දෙන්නේ ඒක ඒගොල්ලෝ කියනටත් වඩා උමුණාය වැළඳගෙන මේ තත්ත්වෙන් ගොඩේන් තමයි උත්සාහ කරේ. නැවත වරක් කියනවා මේක අපි ගොඩ යන තියෙන අපේ මං හිතන්නේ උන්නාසි ලබා දීපු දාන වාක්‍යයක් අනුව අපි දාලා තියෙන්නේ අපේ ක්‍රමයේ දෙකට තමයි ගොඩ යන්නේ කියලා. ඒක නිසා මේක ඉදිරියට අපි කියන්නේත් පුළුවන් තරම් ඒ සම්බන්ධව වහරකුණු පැණියට කීපයක් ළඟ තියාගන්න මොනවාරි ගැටලුවක් වුණොත් අපිට කතා කරන්න පළපුරුදු වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා ඒ සම්බන්ධව උපදෙස් දෙන්න කියලා. එච්චරයි ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ. මංකි පොක්ස් හරි මොනවාරි එක විවිධ නම් වලින් වසංගත එන්න පුළුවන්. වෛරස් සහට ගන්න වසංගතයක් නම් අපිට ඒරේ වුණ තියෙනවා නම් ඕනෑම මුණකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන වගකීමෙන් නැවත වරක් ඒ තහවුරු කිරීම විශ්වකර්ම නාලිකාව ඔස්සේ අපි මං හිතන්නේ මුලින්දම ඔබතුමාලා එකට සම්බන්ධයි. මොනවාරි කාර්යභාරයක් සිද්ධ කරා. ඒක නිසා මෙතෙන්දි කියන්නේ අවස්ථාවක් ලැබිච්ච එක ගැන
ඇත්තටම සතුටුයි. අනිවාර්යෙන්ම ඔබතුමා කිව්වා වගේ විවිධ නම් වලින් ආවත් මේ හැම දෙයක්ම පරයා යන්න හැකියාව ඔබතුමා සතු මේ ඖෂධ වලට තියෙනවා. ඒක අපිට විශාල ශක්තියක් මම හිතන්නේ. අපි අමුතුවෙන් කියන්න ඕනේ මේ වහරක වුණ පෙණිය සම්බන්ධයෙන් ඔබ හොඳින්ම දන්නවා සහ ඔබගේ ප්‍රතිචාරයත් බොහොම ඉහළින් අපිට ලැබිලා තියෙනවා. මේක අත්දැකලා පාවිච්චි කරලා මෙහි ಗುಣ අගුණ පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. අනිල් මහත්මයා මේ දැන් ඇත්තටම මේ ඔය පවතිච්ච වෛරස් අපිට නම කියන්නත් බෑනේ මේකේ. පවතිච්ච වෛරස් තත්වය මේ දැන් මේවා මිනිස්සු දැන් අද වෙනකොට සත පහකට ගණන් ගන්න නැති දැනකට මේ අනිල් මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මිනිස්සුන්ට සැකයක් තියෙනවා ඇත්තට වෛරස් එකක් ওই විදිහට ආවත් මිනිස්සු මේක ගණන් ගන්න නැති තත්ත්වයක්. දැන් ඔබතුමා හිතන්නේ මේ එන ඒවා ඔය එක නම් වලින් එන ඒවා මේ ස්වභාවිකව සංසිද්ධියද මේවා නැත්තම් කාගේ උමනාවකට වෙන දේවල්ද? දැන් ඔය ඉස්සරහට දැන් එනවා කියන්නේ දැන් මේ පැවතිච්ච වෛරස් තත්ත්වයක් දැන් ඔබතුමාම කිව්වා නැවත මතුවෙනවා කියලා. ඒ මතුවෙන්නේ ස්වභාවික කාරණයක් නිසාද නැත්නම් කාගේ හරි උමනාවකට වෙන දෙයක්ද? ඒක දෙකටම වෙන්න පුළුවන්. ඇත්තටම මේක ක්‍රමයේදී බිඳ වැටීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ සිද්ධ වෙන්න යන්නේ. මොක වුණත් ඒක ආසියාතිකරය සම්බන්ධව මේ සම්බන්ධව ඉති 516 කෙනෙක් හිටියා. ඉතින් අපේ කියන ඒවා පිළිගන්න බැරි නම් මම නම් කියන්නේ පාලකයන්ට 516 කියන්නේ නැස්ට්‍රඩාමස් කියලා එයා හිටියේ නැස්ට්‍රඩාමස්. ඉතින් ඒ කාලේ පොත්වල කියලා තියෙනවා ඉදිරියේ දින වසංගතයකට මාකාරී ආසියාතික ක්‍රමයේදකින් තමයි මේක පැහැදිලි වශයෙන් ගොඩ යන්නේ කියලා. මේ සහ මේ දැන් අපි හැමෝම මේ රටට ඩොලර් ගේන වැඩපිළිවෙලකට ඉන්නේ අනිල් මහත්මයා. මම හිතන්නේ දැන් මේ ඖෂධත් අපිට පිටරට අරගෙන යන්න ක්‍රමවේදයක් මම හිතන්නේ ඔබතුමාලා ඉදිරියේදී සක්සයි නේද? ඒ බලාපොරොත්තුවක් තියෙනවා. අතට ඒක අමුතුවෙන් ඒවා දේවල් කරන දෙයක් නෑ. මොකද මේක ඇත්තටම අපි කරන දෙයක් නෙමෙයි. අපිත් මේ යම් කිසි වැඩ කොටසක් තමයි කරන්නේ. ඒවා ඉතින් ඒ අදාළ විවරණ අනුව ඒවා හැමදේම ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ ගැන අපි බලමු. ඉතින් මොකාරී ක්‍රමවේදයකට තමයි ලංකාව ගොඩ යන්නේ. ඉතින් අපේ ක්‍රමවේදයට තමයි ගොඩ යන්නේ ලංකාව. ඒ ගැන අපිට වගකීමෙන් කියන්න පුළුවන්. නමුත් අරෙන් සුද්ධ ගෙනල්ලා මේම කළා මේම කියලා අපි දන්නේ මේ ක්‍රම කොච්චර දුර සාර්ථක වෙයිද කියලා බලන්න පුළුවන් ඉදිරියට. ඒ නිසා අපේම ක්‍රමවේදයකට මේක ගොඩ යයි. ඔව් එහෙම වුණොත් ඉතින් ඔය දේවල් වලට මේ දැන් අවසානයේදී ඔබතුමාලගේ පාලනයෙන් ගිලිහෙන තරකටත් එන්න බැරි ගමන් නැහැ. මොකද අපේ අයගේ හැටි දන්නවනේ. ඒක තමයි. ඒගොල්ලෝ මේවට මේ උපැන්න සාතික දෙන්න තියාගෙන අන්තිමේදී ඒ නිසා මේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඇත්තටම මේ වටිනාකම මොකක්ද ඒකේ අවශ්‍යතාවය මොකක්ද සහ ඒකේ මුල ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඒ නිසා මේ විශ්වාසය තියාගමු ඉස්සරහටත් අපි මේ දේවල් පිළිබඳ යම් වගකීමක් ඇතිව කාලාන්තරයක් තිස්සේ විශ්වකර්ම නාලිකාවත් මේ වැඩ කොටසක් කරගෙන යනවා. නාලිකාව හරහා ඔබට යම් හඳුන්වා දීමක් එක්ක. ඉතින් අනිත් මහත්මයා මේ අවසාන වශයෙන් මේ කාරණා එක්ක ඔබතුමාගේ යම් දැක්මක් ඇති කියලා මම විශ්වාස කරනවා. මේ පවතින තත්ත්වයන් පිළිබඳව අවසාන වශයෙන් යමක් අපි බලාපොරොත්තු වෙනවා. රට ලෝකය ගැන යමක් කියන්න පුළුවන් නම් ඇත්තටම වශයෙන් මේ අවස්ථාවේ අපිට දෙන්න තියෙන එකම පණිවිඩයයි. ඉතින් අපේ ගුණධම් හැමදේම පෙරළුණා. මේ ආර්ථික වශයෙන් අපි මුදල් පසුපස හඹා යාම නිසා විශේෂයෙන්ම විවෘත ආර්ථික රටාවත් අනිත් දේවලුත් නිසා අපි මනෝ ආරාජික ලෝකයක ජීවත් වුණා හැමදෙනාම. නමුත් ඒවෙන් දැන් බිමට බැහැලා අපේ අක්මුල් හොයාගෙන ගිහිල්ලා ඒ සම්බන්ධව මොකක්hari තීන්දුවක් ගන්න කාලය හැමෝටම එළඹිලා තිනවා. ඉතින් උන්වහන්සේගේත් උදාන වාක්‍යයක් වශයෙන් මට මේ ආදී සිහිපත් වෙනවා. විශේෂයෙන්ම හැමදෙනාගේම මනුෂ්‍ය ගුණධම් ඔබට ඇති වෙන ගතේ සිතේ නිරෝගීතාවය උතුම්ම ගුණ පූර්ණේ පිණිස වෙන වේවා කියන අදහස තමයි උන්වහන්සේ හැම වෙලාවෙම දුන්නේ. ඉතින් මම හැම වෙලාවෙම හැමදෙනාගේම තිල්ලා තින්නේ උතුම් ගුණධම් රැකගෙන අපේ මනුෂ්‍යකම් රැකගෙන ඉදිරියට යන ක්‍රමවේදයක් හදාගන්න හැමදේම පැහැදිලිව ඉක්මනටම වෙනසක් වෙයි. එහෙනම් මෙල් මහත්මයා මම හිතන්නේ අපි අදගත් කාරණා ටිකක් කතා කරා කියලා විශ්වාස කරනවා. මේ පවතින තත්ත්වයේ පිළිබඳව එතුමා දරන අදහස සහ එතුමාට සම්ප්‍රේෂණය වුණු කාරණා එක්ක අපි කතා බහ කරන්නේ. ඇත්තටම එතුමා කියන විදිහට සාරාංශයක් විදිහට අපිට ඉදිරියේදී යහපත් කලදසාවක් උදා වෙයි. ඒ නිසා අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්න කියන මතක් කිරීම තමයි කරන්නේ. ඉදිරියේදී එන තත්ත්වයන්ට අපිට බය වෙන්න දෙයක්වත් නැහැ. ඔබතුමා කියන විදිහට අපිට මේ වහරක නිෂ්පාදන තියෙනවා. ඒ දේවල් අරගෙන අපිට මේ ආරක්ෂා වීම අපිට සිද්ධ කරගන්න පුළුවන්. වහරක හෙළවසුහි අධ්‍යක්ෂකතුමන් අනිල් කාර්යවසම් මහත්මයාත් එක්කයි අපි කතා බහ කරේ. එහෙනම් තව දෙයක් විශේෂයෙන් සඳහන් කරන්න ඔබට තියෙන කුමන රෝගාබාධයක්ද අපේ වහරක හෙළවසු එදමැදුරක් වෙත පිවිසෙන්නේ. ඊටාමම සුළු මිදලක් අපිට වියදම් කරලා බෙහෙත් ටික ලබා ගන්න පුළුවන්. බෝලට බෙහෙත් හිඟයක් තියනවා කියලා තමන්ගේ ලෙඩේ හංගවගෙන ඉන්න එපා. ඒ පරිදිත් මේ අවස්ථාවේ දෙන්න ඕනේ.
පැහැදිලි වශයෙන්ම සීලම රෝගාබාධ සඳහා ප්‍රතිකාර ක්‍රමයක් අප සතුව තියෙනවා. අනිවාර්යයෙන්ම සහම් දැන් පහුගිය දවස්වල ඔය රජයේ රෝහල් වල යම් ඖෂධ අසනීප තත්ත්වයන් සඳහා ඖෂධ නැහැ කියන තැනට ඇවිල්ලා තිබුණා. ඒ සඳහාත් යම් ආකාරයකට ඔබ බිය විය යුතු නැහැ. බොහෝ දේවල් වලට මේ හෙළ ඔසු තුලින් නිෂ්පාදනය කරපු ඖෂධ වර්ග ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධතාව ගොඩනගාගෙන මේ පෞද්ගලික මේ කාරණා දැන කියා ගන්න පුළුවන්. අනිත් මහත්මයා නම් බොහොම ස්තුතියි අපි හොඳයි සම්පදනාකම ජයග්‍රහණයක් අභිවෘද්ධියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිර්වාණ සරණයි ඔබතුමාටත් සියලු කටයුතු සාර්ථක වේවා. එහෙනම් ඔබේ අදහසුත් අපිට කියන්න මේ කියපු කාරණාත් එක්ක. ඉතින් ලෝකයේ දිහා යහපත්ව දකින්න අපේ හෙළ දවස් අනාගතය වෙනුවෙන් තමයි මේ කතා බහ අපි අරගෙන ආවේ. ඉතින් මේක පුළුල්ව විග්‍රහ කර යුතු කාරණා බොහොමයක් මෙතන තියෙනවා. ඒ නිසා අපි ඉස්සරහටත් තව මේ කාරණා පිළිබඳව කතා කරගෙන යමු. අනිල් මහත්මයාව සම්බන්ධ කරගෙන මම හිතන්නේ අනිල් මහත්මයා ඉස්සරහ වැඩසටහන් වලින් අපිට තව කාරණා මතු කරන්න පුළුවන් කාලය අර සුදුසු කාලයකට තමයි ඉන්නේ. ඔව් ඇත්තටම ගොඩක් කාරණා තියෙනවා. අපි ඒවා සුසු පරිදි සුසු අවස්ථාවලදී අපි දෙමු එළියට ගොඩක් කාල සීමාවක් යනවා. අපි ඒක දෙක කරමු. අනිවාර්යෙන්ම. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක රැඳී සිටින්න අපිත් එක්ක මම හිතන්නේ මේ හැම දෙයක්ම ඉතින් අවසානයේදී විශ්වකර්ම නාලිකාවෙන් තමයි ගොඩක් දේවල් කවුරු වුණත් අවසානයේදී එළියට අරගෙන එන්න කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බලාපොරොත්තුත් එක්ක අපි සමු ගන්නවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්. ආයුබෝවන්.